හරි පුතේ. එතකොට විභව බෙදනය සම්බන්ධ වැදගත් කරුණු. ඒතර මේකට පුතාලට මම පිටුවක් තියලා තියෙනවා. ඒ පිටුව පුතාලා භාවිතා කරන හැටි මුලින්ම කිව්වොත් මේ පිටුවේ අපි සටහන් තුනක් දාගන්න යන්නේ. පළවෙනි සටහනට වැඩි ඉඩක් යන්නේ නැහැ. සහ ඔබ ඒක අඩු ඉඩකින් ලියා ගන්න ඕන. දෙවෙනි සටහන තුන්වෙනි සටහනට සාපේක්ෂව වැඩි ඉඩක් යයි. ඒතර ඔබ කිව්ව අතට කොළය වැඩ කරන්න පැන්සලකින් බෙදා ගන්න. පස්සේ අපිට අවශ්‍ය වුණාම පැන්සල් ඉදිරිමක් කළා ඉඩ හදා ගන්න ඕන නිසා මෙහෙම ඉරිකල් දෙයක් ගහලා දැන්ට බෙදා ගන්න. හරි. එතකොට කල්පනාවෙන් කරන් ගියා නම් හරි. ඒ අර්ථයේ පුතා හැමතිස්සෙම මම බෝඩ් එකේ මේ පැත්තේ දීපු එක ඔබ දකුණෙන් ලියලා මම වම් පැත්තේ ලියන එක දකුණෙන් ලියා ගන්න. වම් මේ දකුණු පැත්තේ තියෙන එක වම් පැත්තේ ලියලා වම් පැත්තේ තියෙන එක දකුණු පැත්තෙන් ලියා ගන්න. හරි. එහෙම කරන්නේ මොකද මම ඔබට මේක විස්තර කරලා මේ පැත්තට එද්දි බෝඩ් එක වැහෙන්නේ නැති වෙන්න මම මුලින්ම විස්තර කරන එක හැමතිස්සෙම අර පැත්තෙන් දානවා. නමුත් ඔබ ලියා ගද්දි ඒක මුලින්ම ඔබ දකුණු පැත්තෙන් ලියන්න ඕන. හරි. එතකොට අපි ඒක නෝට් එක දාගන්න වෙලාවට කරමුකෝ. හරි. දැන් පළවෙනි සටහන වෙන්නේ පුතේ අපි ඉගෙන ගත්ත දේ මේක විභව බෙදනය කරන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ අතර පමණයි. අංක 1 මොන කතන්දරේ නේද ඔළුවේ තිබ්බත් වැඩක් නැහැ. මේක නැතුව විභව බෙදනය අපි කරන්න නම් ප්‍රතිරෝධ ශ්‍රේණිගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ධාරාව සමානලා තියෙනවා. හරි. එතකොට ඒක අපි දැන් කතා කරලා අපුදේ. ශ්‍රේණිගත පරිපත කොටසක පුතේ දෙකල වලට විභව අන්තරයක් දකින්න පුළුවන්. මේ දැන් ඔයාලට මේ වගේ ශ්‍රේණිගත පරිපත කොටසක් තියෙනවා. මෙයාගේ AB අතර විභව අන්තරයක් තියෙනවා. ඔබ දන්නවා හෝ නොදන්නවා AB අතර විභව අන්තරයක් තියෙනවා. හරි. ඒ විභව අන්තරය මම VAB කියලා මෙතන පෙන්නලා තියෙනවා. හරි. ඔය VAB කියන විභව අන්තරේ එක එක ප්‍රතිරෝධය බෙදාගන්නේ මත තියාගන්න. ඒවායේ ප්‍රතිරෝධ අතර අනුපාතයට වේ. හරි. ඔක තමයි විභව බෙදනය කියන්නේ. එහෙනම් මොකක් හරි ශ්‍රේණිගත පරිපත කෑල්ලක එයාගේ දෙකලවර විභව අන්තරය තියෙනවා නම් ඒ පරිපත ශාඛාවේ ඉන්නේ ප්‍රතිරෝධ ඒ විභව අන්තරය බෙදාගන්නේ එක් එක් ප්‍රතිරෝධය බෙදාගන්නේ ඒවායේ ප්‍රතිරෝධ අතර අනුපාතයටයි. හරි. එහෙනම් ප්‍රතිරෝධයේ විශාලත්වය අතර අනුපාතයට ගියොත් වඩා හොඳයි. හරි. මේක එක්සැම්පල් එකකින් පෙන්නනවා. මෙන්න පුතාගේ ප්‍රතිරෝධ සෙට් එක. එතකොට විභව අන්තර අනුපාතය ලියන්න වෙන්නේ VAC ට. ඒ R එක හරහා විභව අන්තරය, VCD R2 හරහා විභව අන්තරය, VDB R3 හරහා විභව අන්තරය. ඕක සමාන වෙනවා ප්‍රතිරෝධ අතර අනුපාතයට. ඒ කියන්නේ VAC අතර තියෙන ප්‍රතිරෝධය කවුද? R1. VCD අතර R2. VDB අතර R3. ඔන්න ඔය ප්‍රතිරෝධ අතර අනුපාතයට විභව අන්තර අතර අනුපාතය සමානයි. හරි. ඒ කියන්නේ දැන් අපිට එනම් අපිට V දැන් හිතමුකෝ AC වුණා කියලා. VAC පුතාට ලිව්වේ හැකි ඔබ මේක අරගෙන අනුපාතයකට හදනවා නම් මේක භාගයක් විදිහට ලියනවා. දැන් උදාහරණයක් මේක 1ට 3ට 5යි කිව්වොත් පුතා VAC ගේ භාගය කියන්නේ ඔක්කොම 1යි 3යි 5යි නේ. කොටස් 1යි 3යි 5යි කියන්නේ ඔක්කොම තිබිලා තියෙනවා 9ක්. ඒ 9න් VAC ට එකක් හම්බෙලා තියෙනවා. කියන්නේ 9න් එකක්. ඒක අපි ඉංග්‍රීසි අකුරු තියද්දි ගන්න වෙන්නේ ඔක්කොම ගාන ගන්න R1 R2 R3 එකතු කරන්න වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන ඉලක්කම් ටික එකතු කරන්න වෙනවා. ඒකෙන් VAC ට එනවා R1 පංගුවක්. හරි. එතකොට බෙදන්නේ කොච්චරක්ද? බෙදන්නේ AB අතර විභව අන්තරය. මොකද ඔබ විභව බෙදනය කරන්න යද්දි මම කිව්වේ මේ ශ්‍රේණිගත පරිපත කොටසක දෙකලවර විභව අන්තරය. VAB තමයි එක් එක් ප්‍රතිරෝධය බෙදාගන්නේ. හරි. බෙදාගන්නේ ප්‍රතිරෝධ අතර අනුපාතයට. මෙන්න එනම් බෙදා ගන්න භාගය ප්‍රතිරෝධ අතර අනුපාතයක් විදිහට එනවා. බෙදන්නේ කාවද? මෙයා. හරි. ඔබට එතකොට 9 වසරේ එහෙම ඔය අපි ගණන් හදන්නේ. අපි කියනවා කේක් මිශ්‍රණයක මුළු ස්කන්ධයේ ග්‍රෑම් 2000යි. ඕකේ තියෙනවා පිටි සීනි වැනිලා අනුපාතයක් දෙනවා 5ට 3ට 1යි. එතකොට අහනවා කේක් මිශ්‍රණයේ පිටි කොච්චරක් තියෙනවද? එතකොට 5ට 3ට 1 අනුපාතයට කාවද බෙදන්නේ? මුළු මිශ්‍රණයේ ස්කන්ධේ ග්‍රෑම් 2000 කියන. එහෙනම් මෙතනත් එහෙමයි ප්‍රතිරෝධ අතර අනුපාතයට කාවද බෙදන්නේ? මෙයාගේ දෙකලවර තියෙන මුළු විභව අන්තරය. මේ දේ ඔළුවේ වැඩ කරොත් ඔබට VAC ඔහොම ලියනවා නම් VCD ලියන්න පුළුවන්. R1 දාන R2 දාන R3 කියන එකෙන් R2 පංගුවක් කාගෙන්ද? VAB ගෙන්. හරි. ඔය විදිහට පුතාලට ඕක කඩන්න පුළුවන්. තේරුම් ගත්ත පුතේ? ඕක තමයි විභව බෙදනය කියන එකේ මූලිකම අර්ථය. ඉතින් මේක ඔබට සංකේතයකින් නැතුව ඉලක්කම් විදිහට දුන්නොත් දැන් මම ඉලක්කම් විදිහට අයින් කරන්නම් මේක. ඉතින් ඔබට ඉලක්කමක් විදිහට දුන්නොත්
පුතාට ගණනය කිරීමක් මේක කරන්න පුළුවන්. ඉතින් අපි දැන්ට එහෙම ඕන අපිට ඉලක්කමක් ඉදිරියට අපි උනන කරමුකෝ. මේක අපි 10යි. මෙයා අපි හිතමු 20යි. මෙයා අපි 30යි. මේ දෙක අතර විභව අන්තරය VAB මම අස්තිම ගහ ගන්නම් වෝල්ට් 10යි. එහෙනම් ඔබගේ මේකට අනුව වෙන්නේ R1. දැන් අපි අනුපාතය 10ට 20ට 30. ඕනනම් 1ට සුළු කරොත් 2ට 3. එතකොට පංගුවක් විතර ගත්තොත් 6න් එකක්. එතකොට මේක තමයි එන්නේ මේ ටික එකතු කරාම 6යි එකක්. කාගෙන්ද AB අතර විභව අන්තරය? ඒ කියන්නේ වෝල්ට් 10යි. වැඩි කරනවා වෝල්ට් 10යි. හරි. ඔන්න වගේ කතන්දරය. එහෙනම් අපි මේ අදහස මුලින්ම අර කිව්ව පළවෙනි තීරුවේ ඔයාගේ පිටුවේ තීරුවට බෙදා ගත්තාම පළවෙනි තීරුවේ දා ගන්නවා. ඒ තීරුව ගොඩාක් ඉඩ ගන්න එපා මේ විදිහට පෙන්නගමු. හරි. සටහන 1 කියලා දාගෙන ඒ තීරුවේ ඔබ කොටස් දෙකක් ගැන හිතාගෙන වම් පැත්තේ ලියන්න මේ සෙට් එකම ලියන්න තියෙනවා. ඔබ මුලින්ම මේක ලියලා දකුණු පැත්තෙන් මේ ටික ලියාගන්න. හරි. එහෙනම් පුතාලා නෝට් 1 ලියන්න විභව බෙදනයේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ අතර පමණක් සිදු කළ හැකිය. ඒක යටින් තරුවක් දාලා වෙන පාටකින් හරි ලියා ගන්න. ශ්‍රේණිගත පරිපත කොටසක දෙකලවර විභව අන්තරය වරහන් ඇතුළු VAB එක් ප්‍රතිරෝධය බෙදාගන්නේ ඒවායේ ප්‍රතිරෝධයන්ගේ විශාලත්ව අතර අනුපාතයට වේ. ඒවායේ ප්‍රතිරෝධයන්ගේ නැත්නම් එක් ප්‍රතිරෝධය බෙදාගන්නේ ප්‍රතිරෝධයන්ගේ විශාලත්ව අතර මේ ඒවායේ කෙනෙකුන්නේ ප්‍රතිරෝධයන්ගේ විශාලත්ව අතර අනුපාතයට වේ. හරි. ඒක ලියලා සංගල වරණක් දාලා පුතා එක්සැම්පල් එකක් විදියට පෙන්න ගන්න මේක ඔබ පැන්සල් වලින් දාගන්න මේ රතුවේ මම ලියලා තියෙනවා ටික විභවාන්තරය අනුපාතය ලියා ගන්න ප්‍රතිරෝධයට අනුපාතය ලියා ගන්න ඒක සරව සමයි දෙක ශ්‍රේණිගත නිසා ඉතින් ඔබට එනම් VAC සංකේතාත්මකව ලියන්න පුළුවන් පැන්සල් වලින් වුණා මේ ගණනය කිරීමක් දාගන්න පෑන් දාගත්තත් කවන්නේ නැත්නම් ඒක නිකන් පැන්සල් එකෙන් ඔබට අදහසක් එක්ක දාගන්න ඔබ ගණන් හදන වෙලාවට අපි කොහොමද ඕවා දාගන්නවා එහෙනම් ওই ටික පැහැදිලි නම් අපි අපේ සටහන දෙකට යමු හරි පුතේ එතකොට ඔයාගේ විභව බෙදනය ඇසුරෙන් එන්න පුළුවන් චුට්ටක් ඉස්සරහට ගිය ගැටලුවක් මෙන්න මේ විදිහට මොකද්ද ඔබට එක්සැම්පල් එකක් දීලා තියෙනවා මෙන්න මේ ED අතර විභව බෙදනය කරලා නැත්නම් කොහොම හරි ED අතර විභවාන්තරය සොයන්න කියලා කියනවා. ඒතර පුතේ ED අතර විභවාන්තරය හොයන්න යද්දි දරුවෝ ඔයාලට ගැටලුවක් තියෙනවා EDත් එක්ක ශ්‍රේණිගත වෙලා තියෙන. ඒ කියන්නේ ED අතර ඉන්න ඕම් 50නේ 50ත් එක්ක ශ්‍රේණිගත වෙන්නේ මේ 30. ඒතර මේ 30යි 50යි අතර විභව බෙදනය කරනවා නම් ඒ පරිපත ශාඛාවේ දෙකලවර ලක්ෂ දෙක වෙන්නේ CD. එහෙනම් පුතාට CD කියන විභවාන්තරය දන්නව නම් තමයි පුතේ 30ට 50 බෙදා ගන්න පුළුවන් වෙන්නේ. CD අතර විභවාන්තරය ගන්න බෑ. ඔබට මෙතනින් එන මේ ප්‍රතිරෝධය CD අතර තියෙන ප්‍රතිරෝධ ජාලයට නේද? එක ශ්‍රේණිගත වෙන්න නම් ඔබට මේ CD අතර මෙතන පාවිච්චි කරන්න වෙනවා සමක ප්‍රතිරෝධය. CD සමකය ගන්න වෙනවා. එහෙනම් CD සමකේ ගත්තොත් විතරයි මේ ප්‍රතිරෝධ 3 වෙනුවට මෙතන තනි එකක් ගැහුවොත් විතරයි මේගොල්ලෝ ශ්‍රේණිගත වෙන්නේ. එහෙනම් ඔයාලට කියනවා ශ්‍රේණිගතව නැත්තම් විභව බෙදනය කරන වෙලාවේදී ඒ ශ්‍රේණිගත භාවයේ බිඳෙන ලක්ෂ දෙක අතර සමක ප්‍රතිරෝධ දාලා අන්න පුතේ පරිපතේ ශ්‍රේණිගත භාවය හදාගන්න කියලා. නම් මම කියනවා ප්‍රතිරෝධ ශ්‍රේණිගත නොවන විට පහත එක්සැම්පල් එකේ පියවර වලට අනුව විභව බෙදනය කළ හැකිය. මොකද්ද කරන්න තියෙන්නේ අපිට පහත පරිපතේ VD හොයන්න කිව්වහම ක්‍රමේ තමයි මම කිව්වේ අර ශ්‍රේණිගත නොවන මොකක් හරි ලක්ෂ දෙකක් අතර ප්‍රතිරෝධ සමූහයක් ඉන්නවා නම් පරිපතේ ශ්‍රේණිගත භාවය බිඳමින් ඒගොල්ලෝ සේරම අල්ලගෙන එතන සමකයක් ගහලා පරිපතය මෙන්න ශ්‍රේණිගත බවට පත් කරනවා. එහෙනම් මම කියනවා CD අතර සමකය යොදා පරිපතේ ශ්‍රේණිගත කොට VCD සොයන්න. ඒක තමයි පළවෙනි පියවර. ඒතර වගේ මෙතන 10යි ඕම් තියෙනවා. AC අතර යටින් BD අතර 30යි ඕම් තියෙනවා. CD අතරට ගන්න වෙනවා R සමකයක්. ඒතර මේ සමකය පුතාට ලේසියෙන් හැදුව හැකි මේ දෙක ශ්‍රේණිගතයි. එතකොට මේ දෙක එකතු වෙනවා පුතේ 80යි. ඒ 80 CD අතර මේ තියෙන 80ට සමාන්තර ගතයි. ඒතර 80යි 80යි අපි දන්නවා 80 විදිහට දෙකෙන් 40ක් කියලා ඔබට හැදෙනවා. එහෙනම් මේක 40යි ඕම් සරල ඔබට හදා ගන්න පුළුවන් සමකයක්. හරි. දැන් ඔබට බෙදනය කරන්න පුළුවන් VAC ට VCD ට VDB අනුපාතයක් ලියන්න පුළුවන් 10ට 40ට
හරි මෙතන 30. එතකොට මෙතන මත තියාගෙන දාලා තියෙන සමකේ දාලා තියෙන්නේ. ඔන්න අපි ඒක තව පියවරක් යමු r සමක. දැන් ලියමු 10ට 40ට එතන සමකය 30. එතකොට සෝදා සුළු කරගන්න නම් 1ට 4ට 3යි. දැන් පුතාලට ලියන්න පුළුවන්. එම නිසා VCD කියන එක එනවා. ඔක්කොම පේන පුතට 8ක් තියෙනවා. කොටස් 1යි 4යි 3යි කියන 8ක්. ඒකෙන් 4ක් කාගෙන්ද? ඔබට පේනවා A Cට ගිහින් C Dට ගිහින් D Bට ගිහින් මේ කෑලි තුන බෙදුවේ කෑලි තුනකට මේ තුන් දෙනා කොටස් තුනකට බෙදාගන්නේ AB අතර විභවාන්තරය ගැටළු 1 වෝල්ට් 24යි කියලා දීලා තියෙනවා. මේක වෝල්ට් 24යි කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන 24යි වෝල්ට්. හරි. ඕක සුළු කරගත්තාම පුතාට 12යි වෝල්ට් කියලා ලැබෙයි. හැබැයි ඕක නෙමෙයි උත්තරය. දැන් ඔබ හොයලා තියෙන CD අතර විභවාන්තරය. එහෙනම් පියවර දෙකකට යන්න ඕන. දැන් කියනවා CD අතර විභවාන්තරය මේ C ඉඳන් D දක්වා තියෙන විභවාන්තරය මෙන්න මේ පරිපථ ශාඛාවලදී දැන් මෙන්න මේ ප්‍රතිරෝධය ගත්තාම එයා කෙලින්ම CD අතර විභවාන්තරයමයි තනියම තියාගෙන ඉන්නේ. හරි. එතකොට මේ පරිපථය ගත්තට පස්සේ يعني මේ පැත්තෙන් ඊට සමාන්තරව තව කැලලක් ඉන්නවා. එයා දිහා බැලුවාම එයා CD අතර විභවාන්තරය කොටස් දෙකකට බෙදාගෙනයි ඉන්නේ. ඔබ දන්නවා සමාන්තරගත ප්‍රතිරෝධවල විභවාන්තර සමානව පවතිනවා. ඒ නිසා අපිට මේකෙන් වැඩක් නෑ දැන්. හරි. මොකද මෙයාගේ විභව බෙදනයක් වෙන්නේ නෑ. කෙලින්ම CD අතර. ඒ කියන්නේ ඕම් 80 හරහා විභවාන්තරය හොත් කෙලින්ම වෝල්ට් 12යි කියලායි කියන්න වෙන්නේ. CD අතර විභවාන්තරයමයි කියන්න වෙන්නේ. හැබැයි වාගේ මෙන්න මේ පරිපථ ජාලයෙන් 50 ඕම් හරහා විභවාන්තරය හොත් ඔබට පේනවා ඒක ED අතර විභවාන්තරය. ඔබෙන් අහන්නේ DE අතර විභවාන්තරය කියලා අහන්නේ. හරි. එතකොට අපි ඒක මුලින්ම ලිව්වොත් දැන් ඔබ කරන්නේ මේ දෙවනි පරිපථය ටික අරන් CD අතර තියෙන මෙන්න මේ ශ්‍රේණිගත පරිපථ කැලල අරගෙන හරි අපිට එතන පේනවා CD අතර මේ ශ්‍රේණිගත පරිපථ කැලලක් ඉන්නවා. ඉතින් මේ පරිපථ කැලල අතර පුතාට ලස්සන්ට විභව බෙදනය කරන්න පුළුවන්. මේ ලක්ෂ්‍ය E. එතකොට මේක ඕම් 30යි මෙතන ඕම් 50යි. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් VCE ට කියන්නේ VCE ට VED මොකද අනුපාතය 30ට 50යි 30ට 50යි. හරි. ඒ කියන්නේ අපිට අවසානට ලියන්න පුළුවන් VED සමානයි අනුපාතය 3ට 5යි නේද? 3ට 5යි. ඒ කියන්නේ 8න් ED පැත්තට 5යි. මේ ED ට 5ක් යනවා. කාගෙන්ද මේ විභවාන්තරය ගන්න වෙන්නේ? VCD විභවාන්තරය. ඒ කියන්නේ වෝල්ට් 12යි. හරි. එහෙනම් වැඩි කරනවා වෝල්ට් 12යි. හරි. එතකොට පුතාට සුළු කරලා ගත්තොත් මෙතන 4න් කැපුවොත් 15 බෙදීම 2ක් වගේ එන්නේ. කියන 7.5 වෝල්ට් වගේ පුතාලට හම්බෙයි. හරි නේද? බණයි සුළු කරලා 4න් කැපුවොත් 2යි. මෙතන 4න් කැපුවොත් 3යි. 3 අර 15යි. 15 බෙදීම 2 7.5යි. හරි. එතකොට හැබැයි මේක නෙමෙයි උත්තරේ. මොකද DE විභවාන්තරය ඔබෙන් අහන්නේ. ඒ කියන්නේ ඔබෙන් අහන්නේ දැන් ED විභවාන්තරය කියන්නේ පුතේ මේ හොයලා තියෙන්නේ E ගෙන් D අඩු කරාම එන එක. මෙයාගෙන් මෙයා අඩු කරාම එන එක. දැන් මගේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ DE එක. D ගෙන් E අඩු කරලා එන එක. එතකොට මේකනේ ධනාග්‍රයට කිට්ටුවෙන් පැත්තේ තියෙන නිසා මෙයා දැන් ඔයා හිතන්න මෙතනින් එන ධාරාව ඔයාගේ ගලන්නේ ওই පැත්තටනේ. ඒ ධනාග්‍රේ තියෙන ওই පැත්තටනේ. මෙහෙම එන ධාරාව ගිහින් මෙතනින් කෑල්ලකට කැඩෙනවා මේ පැත්තට කෑල්ලකට කැඩෙනවා. එතකොට ධාරාව ගලන්නේ E ඉඳන් D පැත්තට. ඒ කියන්නේ E ගේ විභවය වැඩි. ඒකයි ඔයාට ED විභවාන්තරය ධන උත්තරයක් එන්නේ. එහෙනම් D ගෙන් E අඩු කරොත් ඔබට උත්තරයක් එන්නේ ධන එකක්ද ඍණ එකක්ද? ඍණ එකක්. හැබැයි විශාලත්ව වෙනසක් නැහැ. එහෙනම් අපිට එමුණිස අවසන්ට කියන්න පුළුවන් VED නේ හෙව්වේ DE ගෙන්. ඒ කියන්නේ මුගෙන් මූ අඩු කරපු දාට ඔය උත්තරේමයි එන්නේ. හැබැයි ඒක ඍණ වෙලා එනවා. 7.5 වෝල්ට්. හරි. ඒකත් අපි පොඩ්ඩක් highlight කරගත්තට කමන්නේ නැහැ. ටිකක් වැදගත් පොයින්ට් එකක්. හොඳ ගාණක් ලස්සනට මට අවශ්‍ය දේ සම්ප්‍රේෂණය කරමින් ගැටලුවකුත් විසඳගෙන තියෙනවා. හරි. එහෙනම් අපි මේක චුට්ටක් පුතාලගේ නෝට් එකට එකතු කරනවා. දෙවෙනි තීරුව විදිහට පුතාලා ගන්න සටහන 2. එතකොට ඒකේ බලන්න හොඳටම මේ ටික ලියා ගන්න ඉඩ කළමනාකරණය කරගන්න වෙනවා. ඒකෙත් අර මම කිව්වා වගේ වම් පැත්තේ මම මේ දකුණු පැත්තේ ලියලා තියෙනක වම් පැත්තේ ලියලා පුතා මේ වගේ ඒකට අදාළව එක්සැම්පල් එක පැහැදිලි කරගන්නවා. සංග්‍රහණවත් දාලා කොහොමද අපි මේක විසඳන්නේ කියලා. හරි. පුතා ලියා ගන්න ප්‍රතිරෝධ ශ්‍රේණිගත නොවන විට පහත එක්සැම්පල් එකේ පියවරට අනුව විභව බෙදනය කළ හැකියි. හරි. එක්සැම්පල් එක පෙන්නලා පහත පරිපථයේ VDE සොයන්න කියලා මේක ඇඳ ගන්න. හරි. දැන් ඔයා
තවත් මේක යටින් ඔබගේ තීරුවේ ඔබ වෙන් කරපු කොටසේ යටින් ලියන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් දකුණු පැත්තට ගිහින් ගන්න පියවර 1 CD අතර සමකය යොදා පරිපථයේ ශ්‍රේණිගත කොට නැත්නම් පරිපථයේ ප්‍රතිරෝධ ශ්‍රේණිගත කොට VCD සොයන්න. හරි පෙන්න ගත්තා. ඊට පස්සේ පියවර 2 CD අතර විභවාන්තරයේ CE හා ED අතර සම්බන්ධ කළ ශ්‍රේණිගත ප්‍රතිරෝධ අතර නැවත බෙදන්න. හරි වගේ මෙතන තියෙනවා CE සහ ED අතර සම්බන්ධ කරපු ප්‍රතිරෝධ දෙක අතර CD අතර විභවාන්තරය නැවත බෙදුවම තමයි ඔයාලට ED හම්බෙන්නේ. හරි ඒතකොට ඔබ CD වෝල්ටේජ් එක වෝල්ට් 12 කියලා හොයාගත්තා. ඒක CE හා ED අතර නැවත 30ට 50 අනුපාතයට දෙන්න ශ්‍රේණිගත නිසා බෙදුවම 3ට 5යි 8න් 5ක් ED ට එනවා. ඒතකොට VE ඍණ මේ VED කියන්නේ VE ඍණ VD එක 7.5 නිසා VDE කියන එක ඍණ 7.5ක් වෙනවා. මෙතන ලියන්න මෙහි මෙතන යටින් ලියන්න මෙහි VE විශාලයි VD වන බැවින් වේ. අගේ VE ලොකුයි VD ට වඩා. ඒකයි එහෙම වෙන්න හේතුව. හරි. ඒක ඔබ ගණන් හදද්දි තවත් ඉස්සරහට කතා වෙන නිසා මම කියන්න යන්නේ. ඔබ මේක අඳුරගන්නේ ධාරාව ගණන්නේ විභවය වැඩි තැන ඉඳන් අඩු තැනටයි. මෙහි VE විශාලයි VD වේ ඕන වරෙන් ඇතුළේ එතනම ලියාගෙන යන්න. ධාරාව විභවය වැඩි තැන සිට අඩු තැනට ගලා යයි. හරි. එතකොට පරිපථය බලන්න කියලාත් ඕනනම් දාගන්න. ධාරාව විභවය වැඩි තැන සිට අඩු තැනට ගලා යයි පරිපථය බලන්න. හරි. එහෙනම් ඔබට චුට්ටක් මම හිතන්නත් එක්ක එතන දාලා තියෙනවා. කාරණා කිහිපයක්. ඔබ හැමතිස්සෙම විභව අන්තරය ගත්තට මේකේ ධන භාවය ගද්දි බොහොම කල්පනාවෙන් ගන්න ඕන. මොකද විභවය වැඩි තැනින් අඩු තැන අඩු කරලා එන උත්තරය තමයි ධන වෙන්න ඕන. විභවය අඩු තැන ඉඳන් වැඩි තැන අඩු කරලා આવොත් ඔබට ඒ වගේ තැනක උත්තරය ඍණ වෙන්න ඕන. මම ඒකයි මේක හිතාමතාම මේ විදිහට ඔබට ඒක මෙනෙහි කරවන්නට මේක දැම්මේ. හරි. ඒතකොට ඒකත් ඔළුවේ තියාගෙන පුතාලා ඉන්න. එහෙනම් අපි සටහන 3 පොඩ්ඩක් ගිහින් බලමු. තවත් අපූර්ව කතාවක්. මේ සටහන් 3 හරියට රිෆර් කරගෙන තේරුම් ගත්තොත් ඔබට විභව බෙදෙන කිසිම දෙයක් බැරි වෙන්නේ නැහැ. ඔබට තනියම මට පෙන්වන්න පුළුවන් ගැටලුවක් ගණනාවක් උත්සාහ ගන්න පටන් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි සටහන 3ට යනවා. හරි පුතේ. ඔයගේ තුන්වෙනි සහ අවසාන තීරුව එකත් ගැට්ටුවක් ගැන කියලා දෙන්නයි යන්නේ. පුතාගේ මෙන්න මේ වගේ ඔබෙන් හිතන්න මෙන්න මේ වෝල්ට් මීටරේ පාට අංකය අහනවා. ගාන කියන පහත පරිපූර්ණ වෝල්ට් මීටර පාට අංකය සොයන්න. පළවෙනි දේ තමයි පරිපූර්ණ වෝල්ට් මීටරයක් කිව්වහම මතක තියාගෙන ඉන්න එයා තුලින් ධාරාවක් ගලා යන්නේ නැහැ. මේක සම්බන්ධව ඔබට වෙනම මම නෝට් එකක් දෙනවා ඉදිරියේදී සහ ඔබට පරිපූර්ණ වෝල්ට් මීටර සහ වෝල්ට් මීටර ගැනම කතා කරන්න වෙනම ඔබට අවසානට ඒකකිකුත් තියෙනවා. දැනට ඔබ මත තියාගන්න පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියන්නේ පුතේ එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අනන්තයයි. මෙයාගේ ප්‍රතිරෝධය ඉතා විශාලයි. ඒක නිසා මෙයා පැත්තට ධාරාවක් යන්නේ නැහැ. ඉතින් ධාරාවක් යන්නේ නැත්නම් වෝල්ට් මීටරය හරහා වැදගත්ම දේ තමයි එයාගෙන් අපේ පරිපථයේ මෙන්න මේ ප්‍රතිරෝධ දෙකේ ශ්‍රේණිගත භාවයට බාධාවක් එන්නේ. එයි මේ පැත්තේ යන I1 ධාරාව තාමත් මේක හරහා යනවාමයි. මෙතන යන I2 ධාරාව මේක හරහා යනවාමයි. එහෙනම් වාගේ අපි කියනවා පරිපථයේ කොහේ හරි තැනක පුතා සම්බන්ධ කරලා තිබ්බොත් පරිපූර්ණ වෝල්ට් මීටරයක් එයාගෙන් අපිට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඇත්තටම මෙතන ධාරාවක් යන්නේ නැහැ කියන්නේ ඒක ඉතා නුසුලකුතු තරම් ධාරාවක් වෙනවා කියන අදහස නැත්තම් මේ වෝල්ට් මීටරේ පාට අංකයක් ගන්න බෑනේ. එයාගේ කටු වැඩ කරන්නේ නැතුව යනවනේ. ඉතින් කුඩා ධාරාවක් යනවා. නමුත් ඒක පරිපථයට බාධාවක් ඇති කරන්නේ නැති විදිහට සලකලා අපි ධාරාව බිඳුවයි කියලා හිතන් තමයි මේ වගේ තැන්වලදී ඒක සලකන්නේ. හරි. එතකොට දැන් ඔයාගේ මෙතන විභවයේ සමාන ලක්ෂ්‍ය අඳුරගත්තොත් මේක A නම් මේකත් A මේක B නම් පුතේ මෙතන B මේකත් B පුතාගේ මේ ලක්ෂය විභවය වෙනස් නිසා මම C කියලා ගන්නවා මේක D කියලා ගන්නවා. එතකොට වෝල්ට් මීටරයේ CD අතරයි සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මට CD ලක්ෂ්‍ය වල විභවාන්තරය හොයාගත්තා නම් හරි. ඉතින් මේකේ ලක්ෂණය තමයි CD අතර පුතාට පේනවා ඍජු ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙලා නැහැ. දැන් වෝල්ට් මීටරයේ එයාගේ ප්‍රතිරෝධය අපි අනන්තයක් කියලා නේ ගන්න. ඒතකොට අපි ඒක ගන්න බෑ. එතකොට අපිට CD අතර ඍජු ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙලා නැහැ. හරි? ඒක නිසා අපිට මෙතනදී හැබැයි මේ අදහස නෑ මම මෙහෙම කරන්න. වෝල්ට් මීටර අත්මහැරලා දාමු. අපි ලියමු පහත පරිපථයේ VCD සොයන්න කියලා මොකද? නැත්තම් ඔයා නිකන් පටල ගන්න මුලින්ම පහත පරිපථයේ VCD සොයන්න. මම උත්තම චුට්ට වෙනස් කරගන්නවා. හරි. මේ පොයින්ට් එක අපි පස්සේ දෙන තැනදීම දෙමු. හරි? අවශ්‍යයි.
හරි. එතකොට VCD හොයන්න කිව්වම හරි. දැන් මට හොඳටම පෙන්වෙන්නේ හැකි CD අතර පරිපූර්ණ වෝල්ට්මීටර් ගහුවම ගැටලුවක් නැහැ. නමුත් ඔබට පරිපූර්ණ වෝල්ට්මීටර් මෙතන අලුතින් කෑල්ලක් නේ. මම කැමති නැහැ. ඒක නිසා ඒක මෙතනට එකතු කරගන්න. හරි. ඒක අපි පැත්තකින්ම තියමුකෝ. හරි. CD අතර දැන් ප්‍රතිරෝධයක් ඔබට ඍජුව පේනවද? ඍජුවනේ. මේ ශ්‍රේණිගත ප්‍රතිරෝධයක් ගන්න බෑ මේ. මේ දෙක ශ්‍රේණිගත නැහැනේ. මෙතනින් කැඩලා තියෙන්නේ. ඒතර මේක ඔබට කවදාවත් තනියම ප්‍රතිරෝධයක් මේ දෙකට ගහන්නත් බෑ. මොකද මේ දෙක ශ්‍රේණිගතත් නැහැ, සමාන්තරගතත් නැහැ. එහෙනම් පුතාට CD අතර ශ්‍රේණිගත තනි ප්‍රතිරෝධයක් දකින්නත් නැහැ. ප්‍රතිරෝධ ජාලයක සමකයේ ශ්‍රේණිගත කරලා ගන්නත් බෑ. ඒකයි මම කියලා තියෙන්නේ විභවාන්තරයේ සෙවීමට ඇති ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධයක් හෝ ශ්‍රේණිගත කළ හැකි ප්‍රතිරෝධ ජාලයක් සම්බන්ධ වී නොමැති විට. මෙන්න මේ වගේ තැනක. අර ලේසි මේ පරිපත අඳුර ගන්න පුළුවන්. හරි. පහත පරිපතේ VCD උසන්න කියලා කියන්නේ මේ වගේ වෙලාවට ඔබ කරන්නේ මොකද්ද? ඔබ පුතේ කරන්නේ මෙහිදී පළමුව අභිමත ලක්ෂයක අපි බොහෝ විට අභිමත ලක්ෂය කියලා ගන්නේ මෙයාගේ ඍණාග්‍රේ කෝෂයේ ඍණාග්‍රේ. ඔයා කැමති විභවයක් ඔබ කැමති ඉලක්කමක් දාගන්නවා එතන විභවය මෙච්චරයි කියලා. ඉතින් අපි ඒකත් සාමාන්‍ය කරන්නේ කෝෂයේ ඍණාග්‍රේට වෝල්ට් 0.0යි කියලා දාගන්නවා. ඒතර ඔක අභිමතයි. ඒක කැමති තැනක දාගන්න පුළුවන් ඕන නමුත් අපි බහුල වශයෙන් ඍණාග්‍රේ දාන්නේ කැමති ඉලක්කමක් දාගන්න පුළුවන් නමුත් බහුල වශයෙන් 0.0යි කියලායි දාගන්නේ. හරි. දැන් ඔය දාපු තැනට සාපේක්ෂව අනිත් තැන් වල විභව ලකුණු කරන් යන්න ඕනේ. දැන් උදාහරණයක් දැන් මේක ඔබට මේ B ලක්ෂ වල විභව ඔක්කොම වෙනස් වෙන්නේ නැති නිසා 0 කියලා ලියන්න පුළුවන්. ඔහොම ඔබ අනිත් ලක්ෂ වල විභව ලියාගෙන යන්න ඕන. දැන් පළවෙනි එක අපි පියවර එක විදිහට ලියන්න පුළුවන්. VB සමානයි 0 ලෙස ගත් විට. හරි. VB සමානයි 0 ලෙස ගත් විට කෝෂයේ අග්‍ර දෙක අතර විභව අන්තරය VAB වෝල්ට් 40යි නේ පුතේ 40 බැවින් අපිට මෙහෙම ඕනනම් ලියවිය හැකි VA ඍණ VB සමානයි 40යි VA පුතාලට හැදුවේ හැකි VB බිඳුවක් නිසා 40යි වෝල්ට් හරි අපි ඉතින් ඔච්චර සෙල්ලම් දදා පෙන්නන්නේ නැහැ මේක හිතින් ගන්නවා එතකොට AB අතර විභවාන්තර වෝල්ට් 40ක් බැවින් මේක බිඳුව නම් මේක කෙලින්ම 40ක් වෙන්න ඕන හරි ඉතින් අපි මේක ලියලා පෙන්නන්න ඕනේ බැවින් අපි කෙලින්ම ලියමු VA සමානයි 40යි වෝල්ට් හරි මොකද වගේ ඍණාග්‍රේ විභවය බිඳුව නම් ධනාග්‍රේ විභවය අග්‍ර දෙක අතර විභවාන්තරය 40ක් වෙන්න ඕන නිසා වැඩි විභවය තියෙන ඕන ධනාග්‍රේ ඒක නිසා ඒක 40යි වෝල්ට් සෝරි බිඳුව වෝල්ට් නෙමෙයි මෙතන 40යි වෝල්ට් වෙන්න ඕන හරි දැන් ඊතර ඔබට මේකත් 40යි කියලා දාගෙන යන්න පුළුවන් ඊගාවට ඔබ කරන්නේ විභව බෙදණය කරලා මෙන්න මේ දෙක ශ්‍රේණිගතයිනේ මේ දෙක අතර ඔබ VAC හොයාගන්නවා. හරි? එතකොට ඔබට පියවර දෙක විදියට කරන්න තියෙන්නේ විභව බෙදණයෙන් VAC හොයාගන්න එක. හරි? ඒ වගේම ඔබට VADත් හොයාගන්න වෙනවා. හරි. ඒක දැන් ඔබ හිතින් කරොත් අපිට දැන් මෙතන පෙන්වන්නේ මම ඒක විභව බෙදණයෙන් VAC ලියන්න පුළුවන් බලන්න අනුපාතය VAC ට VCB අනුපාතය 5ට 3ක් නිසා 8න් 5ක් කාගෙන්ද 5ට 3යිනේ ශ්‍රේණිගතයිනේ 8න් 5ක් කාගෙන්ද AB අතර විභවාන්තරයෙන් ඒ කියන්නේ AB අතර විභවාන්තරය කියන්නේ වෝල්ට් 40 පුතාලට ඒක පැහැදිලිද ආයෙ කිව්වොත් AC CB අතර විභව අන්තරය හොයා ගන්නවා ඒ කියන්නේ අනුපාතය ඔබට අරගෙන ගන්න පුළුවන් AC අතර විභවාන්තරය ලියනවා නම් 5ට 3යි අනුපාත නිසා 8න් 5ක් අපි කලින් විභව බෙදන තියරි 8න් 5ක් කාගෙන්ද AB අතර විභවාන්තරයෙන් AB අතර විභවාන්තරය වෝල්ට් 40යි දැන් 8න් 5ක් 40න් සුරු කරලා වෝල්ට් 25යි හරි දැන් පුතාගේ මෙතන වෝල්ට් 40යි කියලා තියෙනවා ඒගේ මෙතින් දැන් මෙතනට යද්දි විභව අන්තරය විභව බැස්ම දීලා තියෙනවා වෝල්ට් 25යි හරි පුතාලට එවිට ඔයා දන්නවා V මෙහෙම අදමු අපි AC සමානයි පුතාට ලියන්න පුළුවන් VA ගෙන් VC අඩු වෙන්න ඕන. VAC පුතා දන්නවා 25යි. VA පුතා දන්නවා 40යි ඍණ VC. හරි? දැන් අපිට ඕකෙන් VC ලියන්න පුළුවන්. මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දාපු ගමන් ඔබට 15යි වෝල්ට්. ඇත්තටම ලියලා පෙන්නන්න ඕනේ පුතාට කරලා ගන්න පුළුවන්. හරි? අපිට ඔය විදිහටම දැන් මම හොයාගත්තේ C ගේ විභවය. පුතා මෙතන වෝල්ට් 15 හදාගත්තා. ඔය විදිහටම පුතේ AD අතර විභවාන්තරය හොයලා.
හරි AD අතර ඕන ඔබට DB අතර විභවාන්තරය ගත්තා නම් කෙලිම මේක බිඳුව නම් මෙතන කීයද කියලා ගන්නත් පුළුවන්. මම මේ ගොඩක් දේවල් උගන්වන නිසා මෙහෙම කරන්නේ. හරි ටිකක් දුර ක්‍රමයකට වගේ. හරි කමන්නේ. ඒ වගේම අපිට එලෙසම අපිට පියවර 3 ලියන්න පුළුවන්. එලෙසම AD අතර විභව බෙදණයෙන් AD හා CD අතර විභව බෙදණයෙන් මම ඒක මෙතන ලියන්න බැරි නිසා මම මෙතන ලියනවා. පියවර 3 තුර මම මෙතන උඩින් ලියන්නේ 3 අපි විභව බෙදණයෙන් මට ලියන්න පුළුවන් VAD මේ දෙක අතර විභව බැස්ම අනුපාතය 1:4යි. 1:4යි. R4යි R කියන්නේ 1:4යි. එතකොට පහෙන් එකක් කාගෙන්ද AB අතර විභවාන්තරයෙන් AB අතර විභවාන්තරයෙන් වෝල්ට් 40. හරි. එහෙනම් VAD කියන්න පුළුවන් පහෙන් එකක් වෝල්ට් 40. හරි. ඒ කියන්නේ වෝල්ට් 8යි. හරි. මේවා මේ ලියලා පෙන්නන ඒවා නෙමෙයි හිතින් කරන්න ඕන ඒවා. නමුත් ඔබට දැන්ට පුහුණු වෙන්නයි මෙහෙම කරන්නේ. හරි. දැන් අපි එහෙනම් හිතමු මෙතින් නම් මෙතනට යද්දි විභව බැස්ම 8 නම් මේක 40 නම් මේක කීයක් වෙනවද? 8ක් අඩුවම 32යි. එම නිසා අපි දැන් කෙටියෙන් ලියනවා VD සමානයි 40න් අඩු කරනවා 32ක්. හරි? එතකොට ඔබට 40න් 32 නෙමෙයි කීයද? මෙතනදී 8ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඔබ 8ක් අඩු කරනවා. ඒ කියන්නේ 32යි වෝල්ට්. හරි? එහෙනම් දැන් ඔබ දන්නවා C ගේ වෝල්ටේජ් එක වෝල්ට් 15යි D ගේ වෝල්ටේජ් එක වෝල්ට් 32යි. එහෙනම් ඔබට අවසාන වශයෙන් ලියන්න පුළුවන් VCD විභවාන්තරය VC ගෙන් VD අඩු කරලා 15 ඍණ 32 ඍණ 17යි වෝල්ට් කියලා. හරි. එතකොට බලන්න එතනදී ඔබ කරේ විභව බෙදනයත් උපයෝගී කරගත්තා. ඊට අමතරව ලක්ෂවල විභව ලකුණු කරගෙන ගිහින් තමයි විභවය හොයාගත්තේ. මේක ඔබ කලින් කරපු يعني විභව බෙදනය නොකරත් ඕන නම් ඔබට මේක භාවිතා කරමින් යන්න පුළුවන්. يعني විභව බෙදන පරිපතවලත් ඕන නම් මෙහෙම විභවයේ ලකුණු කරන් යන්න පුළුවන්. නමුත් ඒක එතනදී අවශ්‍ය නැහැ ඇත්තටම. මේ වගේ තැනකට තමයි මේ සංකල්පය ඕන වෙන්නේ. හරියට අපි පුතේ මේක බොහොම පැහැදිලිව ඉදිරිපත් කරගමු. ඒතර ඔබට ටිකක් ලියන්නත් තියෙනවා කියලා තේරුම් අරගෙන පුතා කලින් විදියටම පියවර 3 සටහන 3 යටතේ ඔබගේ තීරුවේ වම් පැත්තෙන් මම ලියලා තියෙන්නේ මේ පැත්ත එක නෙමෙයි මේ දකුණු පැත්ත එක වම් පැත්තෙන් ලියාගමු මුලින්ම ඊට පස්සේ සංගලනක් ගහලා මේක අපි ලියන්න ගමු. විභවාන්තරයේ සෙවීමට ඇති ලක්ෂ දෙක අතර ප්‍රතිරෝධයක් හෝ ශ්‍රේණිගත කළ හැකි ප්‍රතිරෝධ ජාලයක් සම්බන්ධ වී නොමැති විට හරි නොමැති විට කියලා කමාවක් දැම්ම ගන්න එක්සැම්පල් එක පහත පරිපතේ CD අතර විභවාන්තරය සොයන්න. VCD සොයන්න. හරි? පරිපතය ඇඳ ගන්න. ඇඳගද්දී ඔබ නිල් පාටින් ඇඳ ගන්න ඔබගේ ගැටලුව පස්සේ පැන්සලක් හෝ රතු පෑන හරි අරගෙන මේක උඩ මම මෙතන ගැටලුවට අදාළව ඔක්කොම නිල් පාටින් පෙන්නන්නම්. ඔබට තියෙන්නේ ගානට අදාළව මේ නිල් පාටින් තියෙන ඒවා ටික විතරයි. අනිත් ඒවා සේරම ඔබ මේක ඇතුලේ කරන වර්ක්අවුට් ටිකක් නේ. ඔබම තමයි ඒවා ටික ලකුණු කරන් ගියේ. හරි CD කියන ලක්ෂ දෙකත් මෙතන තියෙන ලක්ෂ දෙකක්. හරි අනිත් ඒවා ඔක්කොම පරිපතේ පස්සේ ඔබ අලුතෙන් එකතු කරගත්ත ඒවා. හරි. එතනින් යට ඉඩ තියෙනවා නම් ඔබට එතනින් පස්සේ යටට කරලා දකුණට ආවත් කවන්නේ. නැත්නම් හැබැයි පිළිවෙලයි සංගලනක් දාලා මේ විදිහට වැඩේ ගියා නම් අර උඩින්ම රතු පෑනෙන් ලියා ගන්න මෙහිදී පළමු අභිමත ලක්ෂයක වරහන් ඇතුළේ දාන්න ඍණාග්‍රයේ විභවයට අභිමත අගයක් වරහන් ඇතුළේ වෝල්ට් බිඳුව ලකුණු කොට ඊට සාපේක්ෂව අනෙක් ලක්ෂවල විභවය පහත පරිදි සෙවීම කරන්න. හරි විභවය පහත පරිදි සෙවීම කරන්න. හරි එතකොට අපි පියවර එක ගන්න VB සමානයි බිඳුව ලෙස ගත් විට VB සමානයි බිඳුව ලෙස ගත් විට කෝෂයේ අග්‍ර දෙක අතර විභවාන්තරය VAB සමානයි 40 වෝල්ට් වන බැවින් VA සමානයි 40 වෝල්ට් වේ. VA සමානයි 40 වෝල්ට් වේ. හරි පියවර දෙක විභව බෙදණයෙන් VAC සමානයි හදලා පෙන්නන්න 25 වෝල්ට් වේ. එවිට ඔබ මේක අවශ්‍ය නම් මෙහෙම හදලා පෙන්නන්න නැත්නම් නිකම්ම ලියා ගන්න VC සමානයි පුතාලට 40න් 25ක් අඩු කරලා. ඔබ එක්කෝ මෙහෙම පෙන්න ගන්න. පෙන්නනවා හොඳයි. ඔබ පුරුදු වෙන නිසා ඉතින් පුළුවන් තරම් ඉඩ කළමනාකරණය කරලා බලන්න ඔය ටිකම ලියා ගන්න. හරි VC සමානයි 15 වෝල්ට්. හරි ඊට පස්සේ පියවර 3 විභව බෙදණයෙන් VAD පුතා 5න් 1යි වෝල්ට් 40න් එතකොට ඒක වෝල්ට් හදා ගන්නවා 8යි. එතනින් පස්සේ VD සමානයි මේ විදිහට ලියන්න නැතුව තේරුම් අරගෙන පරිපතේ මෙතනත් රූපේ ලකුණු කරද්දී ඔබට පේනවා මේක 40ක් නම් මෙතනට ඇද වෝල්ට් 8කින් 40ක් නම් 8කින් අඩු වෙද්දී මේක 32යි. හරි VD 32යි කියලා පෙන්න ගන්න. හරි. එවිට අපි දැන් VCD විභවාන්තරය ලියමු. මේ ප්‍රශ්නේ අහන්නේ VCD නේ.
හරි එහෙනම් අපි අවසාන පියවර ලියන්න යන්නේ එවිට VCD සමානයි VCD කියන්නේ VC ගෙන් VD අඩු වෙන්න ඕන. VC කියන්නේ පුතාලට ආවා 15යි. VD කියන්නේ 32යි. 15න් 32ක් අඩු වුණාම ඍණ 17යි වෝල්ට්. හරි. මෙන්න ඉතින් ඔබට MCQ එකක් නම් මේක පුතේ මනෝමයෙන් කරන්න ඕන. මේක මනෝමයෙන් කරනවා. රචනා ප්‍රශ්න නම් ඔබට ඔය පෙන්නපු පියවර ටික ඉදිරිපත් කරන්න. මොකද ඔබට මේ පියවර ඇතුලේ ලකුණු බෙදෙන නිසා. හරි. එහෙනම් ඔබ මේ ටික හොඳට තේරුම් ගත්තොත් ධාරා විද්‍යුතයේ දැන් ඔයාගේ වැඩ 100ට මුළු පාඩම ගත්තොත් 60ක් වගේ බරපතල නේද විදියට ඉවර වෙලා තියෙන්නේ 50ක් නම් කෙලින්ම කියන්න පුළුවන් ඉවරයි කියලා අපි 50ක් කියමු. මොකද මේ කොටස් ටික දන්නව නම් පමණයි ධාරා විද්‍යුත ඉස්සරහට යන්න පුළුවන්. මේක දන්නේ නැතුව ධාරා විද්‍යුතය ඔබ කිසිම දෙයක් ඔබ නිකන් ඉගෙනගෙන අහගෙන ඉන්න පුළුවන්. නමුත් ඔබට වැඩක් කරගන්න බෑ. හරි. ඉතින් දැන් මේ කතා කරපු කොටස් වලට අදාළව පුතාගේ ටියුට් එකේ අපිට තියෙනවා ගැටළු ආකාර කිහිපයක් මම වෙන් කරලා දාලා මේ ගණන් ඔබට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයාගේ මේකට අදාළව ගැටළු ආකාරය 7 8 9 ඔය සියලුම ගැටළු මම වෙන් කරලා තියෙන්නේ පුතාගේ විභව බෙදන සංකල්පය ආවරණය කරන්න ගොඩක් ගැටළු දාලා තියෙනවා ඒක ඇස්සේ. ඉතින් අපි මේ ගැටළු ටිකක් තනිව තේරුම් අරගෙන ඉස්සරහට යන්න බලමු. මම මෙතන ඔබට මේ සෙෂන් එක ඇතුලේ ගණන් කිහිපයක් විභව බෙදනට අදාළව හදලා පෙන්නනවා. එතකොට ඔබට මේ වෙද්දි සමක ප්‍රතිරෝධය සෙවීම යටතේ ගැටළු ආකාරයේ 6 වෙනකන් මම කතා කරගෙන තියෙනවා. ඒකෙත් හැබැයි තව ප්‍රශ්න කිහිපයක් මම කරලා නැහැ. එතකොට මම අද ඒකට උත්තර දෙන්න යන්නේ නැහැ. ඔබ ඒක තනියම කරලා තියාගෙන ඉන්න. වීඩියෝ එකක් මම ඒකට දැම්මහම මේක උත්තර ටික බලා ගන්න පුළුවන්. දැන් ඔබ ගැටළු වාරයේ 7 මම ගණන් දෙකක් විතර සාකච්ඡා කරලා ඔබට තවත් මේක තහවුරු කරලා දෙන්නම්. එතකොට පුතාට පුළුවන් තනියම ගණන් ටික උත්සාහ කරන්න පටන් ගන්න. හැබැයි දැන්ට මේ කරෙත් ඔබට මේ ගැටළු ආකාර වලට අදාළ ගණන් තමයි මේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේක තේරුම් අරගෙන ඔබට කොහොමත් දැන් මං ගණක් හැදුවත් නැතත් මේ ක්‍රම වලට විසඳගෙන යන්නත් පුළුවන්. හරි. නම් මම පුංචි පුෂ් එකක් දෙන්න තමයි ගණන් දෙකක් හදලා මේ සෙෂන් එකත් එක දාන්නේ. හරි. එහෙනම් පුතාලා අපි යමු ගැටළු වාරයේ 7 ගණන් දෙක තුනක් බලලා ඉන්න.